ආයිබෝවන් දුවේ පුතේ අදත් අපි ගුරු ගෙදරත් එක්ක සම්බන්ධ වෙනවා ව්‍යාපාර අධ්‍යයනය දෙවනි නිපුණතාවය සාකච්ඡා කරන්න. මින් පෙර වැඩසටහනකදී දුවේ පුතේ අපි නිපුණතා මට්ටම් දෙකක් සාකච්ඡා කරා. නිපුණතාව දෙක යටතේ නිපුණතා මට්ටම් දෙකේ 1 ඒ වගේම නිපුණතා මට්ටම් දෙකේ 3 අපි සාකච්ඡා කරා. අපි බලමු අද අපි මොනවද සාකච්ඡා කරන්න කියලා. නිපුණතාව දෙක ව්‍යාපාර පරිසරයට අනුගත වීම සඳහා ව්‍යාපාර සමාජීය වගකීම් හා ආචාර ධර්ම කෙරෙහි සැලකිලිමත් වන ආකාරය විමසයි. නිපුණතාව දෙක යටතේ අපි සාකච්ඡා කරනවා. නිපුණතා මට්ටම 2 යටතේ පුතේ අපි පරිසර හිතකාමී ලෙස කටයුතු කරමින් තිරසර සංවර්ධනයට ව්‍යාපාර දායක වන ආකාරයේ අගයයි යටතේ අපි සාකච්ඡා කරනවා. මේ නිපුණතා මට්ටම යටතේ දුවේ පුතේ මෙන්න මේ කියන ඉගෙනුම් ඵල ඔබ ලබාගත යුතුයි මේ පාඩම උගත් පසු. තිරසර සංවර්ධනය සංකල්පය ඔබ හඳුනා ගන්නවා. ව්‍යාපාරයකට තිරසර සංවර්ධනය සඳහා දායක විය හැකි ආකාරය ඔබ ඉගෙන ගන්නවා. ඒ වගේම පාරිභෝගිකයාට තිරසර සංවර්ධනයට දායක විය හැකි ආකාරයත් අවසානයේදී ව්‍යාපාර කටයුතු වල අහිතකර බලපෑම් අවම කිරීමට මොනවද අපිට කරන්න පුළුවන් යෝජනා කියලා මේ පාඩමේදී අපි සාකච්ඡා කරනවා. එහෙනම් දුවේ පුතේ මේ පාඩම අවසානයේදී නැත්තම් මේ නිපුණතා මට්ටම සාකච්ඡා කරාට පස්සේ මෙන්න මේ කියන ඉගෙනුම් ඵල ඔබ ලබා ගත යුතුයි. අපි මුලින්ම බලමු දුවේ පුතේ ඇයි මේ තිරසර සංවර්ධනය කියන සංකල්පය අපි සාකච්ඡා කළ යුත්තේ කියලා. මොන හේතුවක් නිසාද කුමන අවශ්‍යතාවයක් නිසාද මේ තිරසර සංවර්ධනය සාකච්ඡා කළ යුත්තේ කියලා අපි බලමු. ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී ව්‍යාපාරයේ තුලින් මේ තියෙන පරිසරයට හිතකර එමෙන්ම අහිතකර බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්. හිතකර බලපෑම් අපිට ගැටලුවක් නැහැ. නමුත් අහිතකර බලපෑම් නිසා අපිට මෙන්න මේ කියන සංකල්පය තිරසර සංවර්ධන කියන සංකල්පය සාකච්ඡා කරන්න සිද්ධ වෙලා තියෙනවා. වැඩි ලාභ අපේක්ෂාවෙන් ගුණත්වයෙන් යුතු අඩු වැඩි ලාභ අපේක්ෂාවෙන් ගුණත්වයෙන් අඩු භාණ්ඩ අපනයනය කිරීම. පාරිභෝගික විදිහට දුවේ පුතේ නිරන්තරයෙන් ඕන් බලාපොරොත්තු වෙන්නේ ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ පරිභෝජනය කරන්න. සේවා වුණත් එහෙමයි. නමුත් ව්‍යාපාරිකයෝ ගුණත්වයෙන් අඩු අමුද්‍රව්‍ය යොදාගෙන ගුණත්වයෙන් අඩු භාණ්ඩ නිෂ්පාදනය කරලා ඒක අපනයනය කරනවා නම් ඒ හොඳ ක්‍රියාවක් නෙවෙයි. ඒක අහිතකර බලපෑමක් සමාජයට. ඒ වගේම දැඩි තරඟකාරීත්වය තුල පාරිභෝගිකයන් රැවටීම. පාරිභෝගිකයන්ට වැරදි තොරතුරු සපයනවා වෙන්න පුළුවන් මිල සම්බන්ධයෙන්. භාණ්ඩයේ ගුණත්වය සම්බන්ධයෙන් වැරදි තොරතුරු සපයනවා වෙන්න පුළුවන්. යොදාගත් අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදි තොරතුරු සපයනවා වෙන්න පුළුවන්. පාරිභෝගිකයා රවටනවා අසත්‍ය තොරතුරු ලබා දීලා. අහිතකර බලපෑමක් මේ සමාජයට ව්‍යාපාරය තුලින් ඇතිවන. සේවක සුබසාධනය පිළිබඳ නැඹුරුව අඩුවීම. නිරන්තරයෙන්ම දුවේ පුතේ අපි සාකච්ඡා කරනවා මානව සම්බන්ධතා ඉතා හොඳින් පැවතිය යුතුයි කියලා. ව්‍යාපාරවල ඉන්න සේවකයෝ එක්කත් අපි ඉතා හොඳ මානව සම්බන්ධතාවයක් පවත්වාගත යුතුයි. ඔවුනුත් මිනිසයන්. ඔවුන්ටත් තියෙන විවිධාකාරයේ අවශ්‍යතා හා ඌමනා ගැටලු ඇති වෙන්න පුළුවන් ව්‍යාපාරයේ කටයුතු කරනකොට. ව්‍යාපාරයේ ඉන්න අයිතිකරුවන් ව්‍යාපාරින් ඉහළ කළමනාකාරීත්වයේ පිරිස් මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානය යොමු කරන්න ඕනේ. ස්වාභාවික සම්පත් කියලා කියන්නේ දුවේ පුතේ පරිසරයෙන් අපිට ලැබෙන දායාදයන්. ඒවා අපි විසින් නිර්මාණය කරන දේවල් නෙමෙයි ස්වාභාවික පරිසරයෙන් නිර්මාණය වෙච්ච දේවල්. අපි මේ සම්පත් භාවිත කරනකොට අපි ඒ සම්පත් අපතේ නොවන විදිහට පරිභෝජනය කළ යුතුයි. නිෂ්පාදන කටයුතු කළ යුතුයි. ඒ වගේම පරිසර දූෂණය අවම වන පරිදි කටයුතු කරන්න ඕනේ. පරිසර දූෂණය වෙන පරිදි අපද්‍රව්‍ය මුදා හැරීම නිසා ව්‍යාපාරයේ අහිතකර බලපෑමක් පරිසරයට සිද්ධ වෙනවා. සමහර ව්‍යාපාර ආයතන වලින් අහිතකර වායුන් ඒ වගේම ද්‍රව්‍ය දියර පරිසරයට මුදා හැරෙනවා. පරිසරයේ ක්‍රියාකාරකම් මේ ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් නිසා පරිසරයට අගතියක් සිද්ධ වෙනවා. අප රටේ සමාජ සංස්කෘතියට නොගැලපෙන වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීම.
නිරන්තරයෙන්ම දුවේ පුතේ මේ සංස්කෘතික සමාජ සංස්කෘතිකයන් පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ ව්‍යාපාරිකයන් විදිහට. රටකට ප්‍රාන්තයකට එක් හෝ එක් ආයතනයකට සුවිශේෂී වූ අනන්‍ය වූ සංස්කෘතීන් තියෙනවා. සදාචාරයන් සිරිත් විරිත් තියෙනවා. ඒවාට ආචාර කරමින් ඒවාට ගරු කරමින් තමයි ව්‍යාපාරිකව ව්‍යාපාර කටයුතු කරන්න ඕනේ. වෙළඳ දැන්වීම පවා නිර්මාණය කරද්දී තවත් කෙනෙකුට අපහාසයක් නොවන පරිදි අගතියක් නොවන පරිදි ව්‍යාපාර කටයුතු මේ කරගෙන යන්න ඕනේ වෙළඳ දැන්වීම නිර්මාණය කරන්න ඕනේ. එහෙම නොවන තැනකදී ව්‍යාපාර අපචාරයන් උනත් සිද්ධ වෙන්න පුළුවන්. ව්‍යාපාරය තුළින් සමාජයට අහිතකර බලපෑමක් ඇති වෙන්න පුළුවන්. සමාජ සංස්කෘතියෙන් නොගැලපෙන ඇඳුම් පැළඳුම් මෝස්තර නිර්මාණය කිරීම. සමාජ සංස්කෘතියට ගැලපෙන විදිහට ව්‍යාපාර විසින් තමන්ගේ භාණ්ඩ නිර්මාණය කරන්න ඕනේ. ඇඳුමක් වෙන්න පුළුවන්, යම්කිසි භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඒ සියල්ලම කෙරෙහි අවධානය යොමු කරලා ඉදුවේ පුතේ ව්‍යාපාර කටයුතු කරන්න ඕනේ. එහෙම නොවන තැනකදී අපිට සිද්ධ වෙනවා මේ තිරසර සංවර්ධනය කියන තැන කතා බහ කරන්න. මේ ව්‍යාපාර කටයුතු වල අහිතකර බලපෑම් නිසා මේ තිරසර සංවර්ධනය කියන සංකල්පය දිගින් දිගටම මාතෘකාවට භාජනය වෙලා තියෙනවා සාකච්ඡා කළ යුතුය. ඔබ හොඳින්ම දන්න පුද්ගලයෙක්. ඔබ අහලා තියෙන ඕනෑතරම් මොහු ගැන විස්තර. සියටල් රතු ඉන්දියානු නායකයා. සියලුම වෘක්ෂලතාවෝ කපා දැමූ පසු සියලුම ගංගා සිඳී ගිය පසු අන්තිම මාළුවාද අල්ලා ආහාරයට ගත් පසු මිනිසා තේරුම් ගනීවි මුදල් ආහාරයට ගත නොහැකි බව. ඇයි මම මේ පාඩමේදී සියටල් ගැන සාකච්ඡා කරන්න හේතුව? ඔහු ගැන මතක් කරන්න හේතු කාරණා මොකක්ද කියලා අපි බලමු. මේ පදපෙළ කියවූ ගමන්ම ඔබට තේරෙනවා මනුෂ්‍යයාත් පරිසරත් අතර තියෙන සම්බන්ධතාවය මොන වගේද කියලා. ඔබ අහලා ඇති සියටල්ගේ ප්‍රකාශය. රතු ඉන්දියානු නායකයින්ගේ නිජබිම අල්ලා ගන්න, අවි බලෙන් ඔවුන් පලා හැරවලා ඔවුන්ගේ නිජබිම් ලබා ගන්න යුරෝපීයන් කටයුතු කළා. එනිසා නිරන්තරයෙන්ම යුරෝපීයන් අතරත් රතු ඉන්දියානුන් අතරත් ගැටුම් ඇති වුණා. යුරෝපීයන් බැට කෑවා මේ ප්‍රහාරයන් නිසා. මේ ප්‍රහාරය සමතයකට පත් කරන්න ඇමරිකාව මැදිහත් වෙනවා. එවකට ඇමරිකානු ජනාධිපති වුණු පියර්ස් මේ ගැටලුව නිරාකරණය කරන්න මැදිහත් වෙලා ඔවුන් රතු ඉන්දියානුවන්ට යෝජනා කරනවා මේ ඔවුන්ගේ නිජබිම ඇමරිකාවට විකුණන්න කියලා. 1800 ක්‍රිස්තු වර්ෂ 1854 දී ඔවුන් මේ සියටල් විසින් මෙන්න මේ ප්‍රකාශය කරනවා. ඒ ප්‍රකාශය ඔබ කියවුවොත් ඔබට පැහැදිලි වේවි දුවේ පුතේ මේ පරිසරයත් මානවයත් අතර තියෙන ගැඹුරු සම්බන්ධතාවය මොකක්ද කියලා. අපිට ව්‍යාපාර කරනකොට ව්‍යාපාරිකයොත් මේ සමාජයේ ජීවත් වෙන පුද්ගලයෝ විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා, බැඳීමක් තියෙනවා මේ පරිසරය ආරක්ෂා කරන්න. ව්‍යාපාරිකයෝ ලාභ අරමුණු කරගෙන නිරන්තරයෙන්ම කටයුතු කරත් ලාභයේ පමණක්ම හිතමින් ව්‍යාපාර කටයුතු කරොත් වේ පුතේ මේ සමාජයට අගතියක් සිද්ධ වෙන්න පුළුවන්. එනිසා මේ සමාජයේ ජීවත් වෙන මේ පරිසරයේ ජීවත් වෙන කොටසක් පමණයි මිනිසුන් කියලා කියන්නේ. සතා සීපාවන්, ගස්වැල්, ගහකොළ මේ සියල්ලම මේ සමාජ පද්ධතියේ තියෙන නැත්නම් මේ පරිසර පද්ධතියේ තියෙන කොටස්. මේ සියල්ලම ගැන අවධානය යොමු කරමින් ව්‍යාපාර කටයුතු කළ යුතුයි. තිරසර සංවර්ධනය කියන සංකල්පය නිරන්තරයෙන් මතක් කරනවා අපිට මේ කියන දේවල්. අපි බලමු දුවේ පුතේ අපි දැන් හුඟක් දේවල් සාකච්ඡා කරා තිරසර සංවර්ධන සංකල්පය ගැන. අපි මුලින්ම බලමු තිරසර සංවර්ධනය කියලා කියන්නේ මොකක්ද කියලා. අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය නොකරමින් වර්තමාන අවශ්‍යතා ළඟා කරගන්නා වූ සංවර්ධනය තිරසර සංවර්ධනයේ විදිහට පරිසරය හා සංවර්ධනය පිළිබඳ ලෝක කොමිසම නිර්වචනය කරලා තියෙනවා. අපි තවත් එක් නිර්වචනයක් බලලම තවදුරටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය තිරසර සංවර්ධනය කියන සංකල්පය මෙන්න මේ ආකාරයට නිර්වචනය කරනවා. සම්පත් පදනමේ ස්ථාවරත්වය හා අනාගත පරපුරෙහි ප්‍රතිලාභ සඳහා පරිසරය ආරක්ෂා කරමින් සමාජීය වශයෙන් වගකීමෙන් යුත් ආර්ථික සංවර්ධනය සහතික කිරීම තිරසර සංවර්ධනයයි.
මේ නිර්වචනයන් දෙකම ඔබ හොඳින් කියවුවාම ඔබට පැහැදිලි වේවි නිරන්තරයෙන්ම අපි සාකච්ඡා කරන අනාගත පරම්පරාවක් ගැන. සම්පත් පාරිභෝජනය අපි කළ යුත්තේ අනාගත පරම්පරාවක් ගැන හිතලා. එනිසා ඔබට සරලව අදහසක් ගන්න පුළුවන් දුවේ පුතේ වර්තමාන පාරිභෝජනය කරනවා අපි අනාගත පරම්පරාවේ පාරිභෝජනය සඳහා සම්පත් ඉතුරු කරමින්. සරලව තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් මේ වගේ අදහසක් ඔබට ලබා ගන්න පුළුවන්. තිරසර සංවර්ධනය කියන සංකල්පයේ ගොඩනැගිලා තියෙන දුවේ පුතේ කුළුණු තුනක් මත. සමාජය, පරිසරය සහ ආර්ථිකය කියන කුළුණු තුන මත තමයි මේ තිරසර සංවර්ධනය කියන ගොඩනැගිලා තියෙන්නේ. සමාජ තිරසර සංවර්ධනය, පරිසර තිරසර ආරක්ෂණය, ආර්ථික තිරසර සංවර්ධනය කියන කුළුණු තුන මත මේ තිරසර සංවර්ධනය කියන සංකල්පය ගොඩනැගිලා තියෙනවා. අපි ඒකට කියනවා 3 pillars of sustainability. එහෙමත් නැත්නම් triple bottom line එක කියලාත් අපි කියනවා. ඔබට පුළුවන් මේ සම්බන්ධයෙන් දැනුම හුඟක් ලබා ගන්න. අපි සරලව මේ එක් කොටස පිළිබඳව සාකච්ඡා කරමු. අපි මුලින්ම සාකච්ඡා කරමු දුවේ පුතේ සමාජ තිරසර සංවර්ධනය. Social Sustainable Development. සමාජ තිරසර සංවර්ධනය මගෙන් ජනතාවගේ අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවන පරිදි සාධාරණත්වයක් ඇති කළ යුතුයි කියලා අපි සාකච්ඡා කරනවා. එසේම අවශ්‍යතා වෙනුවෙන් විවිධ ඌමනා සඳහා නිෂ්පාදනය කරන ලබන භාණ්ඩ හා සේවා ඉහළ ගුණත්වයෙන් යුතුව අත්පත් කර ගැනීමට සමාජය තුළ වාතාවරණයක් තිබිය යුතුයි. එහෙම නැතුව ඔවුන්ට ජීවන තත්ත්වයේ ගුණාත්මක භාවයක් ළඟා කරගන්න බැහැ. සමාජයේ සිටින සියලු දෙනාගේම සියල්ලගේම අයිතීන්ට ගරු කරන්න ඕනේ අපි. ඒවා ලබා ගැනීමට එරෙහි නොවිය යුතුයි. ඔබට මට වගේම සමාජයේ ඉන්න අනිත්කුත් පුද්ගලයන්ට ඔවුන්ගේ අවශ්‍යතා හා උවමනා ලබා ගැනීමට අයිතිය තියෙනවා. අපිට බෑ ඔවුන්ගේ අයිතිය ලබා ගැනීම වෙනුවෙන් විරුද්ධ වෙන්න. මේ සමාජ තිරසර සංවර්ධනයේදී අපි සාකච්ඡා කරනවා මේ කියන කරුණු. කිසිදු පුද්ගලයෙක්ගේ අයිතීන් උල්ලංඝනය කිරීම, විකෘති කිරීම හෝ දූෂ්‍ය කිරීම නොකළ යුතුයි. සමාජ තිරසර සංවර්ධනයක් සහිත සමාජයක් බිහි කිරීමට මෙන්න මේ කියන தত্ত্ব සමාජය තුළ තහවුරු වෙලා තියෙන්න ඕනේ දුවේ පුතේ. අපි ඊළඟට බලමු සමාජ තිරසර සංවර්ධනයේදී අවධානය යොමු කළ යුතු සාධක මොනවද කියලා. මෙන්න මේ කියන සාධක කිහිප ඉතාමත් වැදගත් සමාජ තිරසර සංවර්ධනයේදී. සමානාත්මතාව, සමාජ ඒකාබද්ධතාව, සමාජ වගකීම්, ප්‍රජා සංවර්ධනය, සමාජ ප්‍රාග්ධනය, ඒ වගේම සමාජ සාධාරණත්වය, මානව හිමිකම්, ප්‍රජා සහභාගීත්වය සහ මානව දයාව කියන සාධක සමාජ සංවර්ධනයේදී, සමාජ තිරසර සංවර්ධනයේදී අවධානය යොමු කළ යුතු සාධක විදිහට අපි සලකනවා. සරලව එතකොට ඔබට අදහසක් ගන්න පුළුවන් දුවේ පුතේ සමාජ තිරසර සංවර්ධනය කියලා කියන්නේ මොකක්ද කියලා. සමානාත්මතාව සියලු දෙනාටම එකම ආකාරයෙන් අපි සලකනවා. සමාජ සාධාරණත්වය, ඒ වගේම මානව හිමිකම්. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මානව හිමිකම් 30ක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඔබට පුළුවන් ඒ සම්බන්ධයෙන් තවදුරටත් දැනුම ලබා ගන්න එක්සත් ජාතීන් සංවිධානයේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔබට පුළුවන් මේ සම්බන්ධයෙන් තොරතුරු රාශියක් ඔබේ දැනුමට ලබා ගන්න. සමාජ ගරුත්වය, සමාජ ඒකාබද්ධතාව, සමාජ ප්‍රාග්ධනය මේ සියලුම කරුණු නැත්නම් මේ සියලුම සංකල්ප ඇති කිරීම තුළින් සමාජයට හිතකර පරිසරයක් ඇති කිරීම අපි සාකච්ඡා කරනවා නැත්නම් අපි අර්ථ දක්වනවා සමාජ තිරසර සංවර්ධනයේ විදිහට. සමාජ තිරසර සංවර්ධනය සඳහා ව්‍යාපාරවල දායකත්වය කොහොමද? ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම, ජනතාවට සමාන අවස්ථා සැපීම, ඔවුන්ගේ ආදායම් මට්ටම හෝ ගැහැණු පිරිමි හෝ වෙනත් යම් කිසි කාරණා නිසා ඔවුන්ට අසමානව සැලකීම වෙනුවට ඔවුන්ට සියලු දෙනාටම සමාන අවස්ථා සපයා දීම මේ යටතේ අපි සාකච්ඡා කරනවා. සමාජ ඒකාග්‍රතාවය ඇති කිරීම, ජාත්‍යන්තර සහභාගීත්වය ලබා ගැනීම, දේශීය වශයෙන් නෙවෙයි අන්තර්ජාතික වශයෙන්ුත් අපි සහයෝගීතාවය ලබා ගන්න මෙන්න මේ කියන සමාජ තිරසර සංවර්ධනය රට තුළ ස්ථාපනය කිරීමේදී මානව ප්‍රාග්ධනය නඩත්තු කිරීම, දේශීය සංස්කෘතික සම්ප්‍රදායන් හා සිරිත් විරිත් ආරක්ෂා කිරීම. මින් පෙරත් මම ඔබට සාකච්ඡා කරා, ඔබත් එක්ක සාකච්ඡා කරා දුවේ පුතේ යම් කිසි රටකට
අනන්‍ය වූ සුවිශේෂී වූ සම්ප්‍රදායන් සිරිත් විරිත් සමාජ සම්මතයන් තියෙනවා. ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංස්කෘතියක් තියෙනවා. ඉන්දියාවට අනන්‍ය වූ සංස්කෘතියක් තියෙනවා. සමහර රටවල් වල එක් ප්‍රාන්තයට අනන්‍ය වූ සම්ප්‍රදායන් සංස්කෘතීන් සිරිත් විරිත් තියෙනවා. ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කටයුතු කරද්දී ඒ පිළිබඳව ඉතා හොඳ අවධානයක් යොමු කළ යුතුයි. ඔබට ප්‍රායෝගික ලෝකයේ ඕනෑ තරම් උදාහරණ හොයාගන්න පුළුවන්. මෙන්න මේ කියන කරුණ සමාජ සංස්කෘතීන් වලට ගරු නොකර ව්‍යාපාර කටයුතු කරපු ව්‍යාපාරිකයෝ අසාර්ථක වුණු තැන් ඕනෑ තරම් ඔබට උදාහරණ හොයාගන්න පුළුවන්. ප්‍රසිද්ධ සමාගම් අසාර්ථක වෙලා තියෙන මෙන්න මේ කියන සංස්කෘතීන් වලට ගරු නොකිරීම නිසා. සංස්කෘතික පරිසරයේ සුරැකීම, දුගී බව අවම කිරීමට කටයුතු කිරීම. මේ තිරසර සංවර්ධනයේ දුවේ පුතේ දරිද්‍රතාවයේ දිළිඳුකම අවම කිරීම කියන එක ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා. සාමාන්‍යයෙන් දරිද්‍රතාවය කියන එක හොඳින් ජීවත් වීමේ අවස්ථාව අහිමි වී යාම විදිහට ලෝක බැංකුව අර්ථ දක්වනවා. සාමාන්‍යයෙන් දුගී බව නැත්නම් දරිද්‍රතාවය අපි මනිනකොට දරිද්‍රතා ඉම ඒ වගේම ජනගහනයේ දරිද්‍රතා දර්ශක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දරිද්‍රතා ඉම ශ්‍රී ලංකාවේ දරිද්‍රතා ඉම දුවේ පුතේ 2020 ජුනි මාසෙ වෙනකොට සංඛ්‍යාත්මක දත්තව සමග අපි සාකච්ඡා කරනවා නම් රුපියල් 5047ක් විදිහට සටහන් වෙලා තිබුණා. ජනගහනයේ දරිද්‍රතා දර්ශකය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනකොට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජනගහනයේ දරිද්‍රතා දර්ශකය 1995 වසරේ තමයි ඉතා ඉහළ අගයක් ගන්නෙ. 28.8ක් විදිහට පෙන්눔 කරා ශ්‍රී ලංකාවේ ජනගහනයේ දරිද්‍රතා දර්ශකය. 1990 දී 26.1ක් වෙලා තිබිච්ච අගය තමයි 95 වසරේදී මෙච්චර ඉහළ අගයකට ගමන් කරේ. නමුත් 2016 සංඛ්‍යා දත්ත සලකා බැලීමේදී ඒ 4.1ක් දක්වා පහත බැහැලා තිබුණා. එතකොට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අපිට හිතකර වාතාවරණයක් මේ දරිද්‍රතාව සම්බන්ධයෙන් තියෙනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. අවසානයේදී සේවක සම්බන්ධතා. මම නිරන්තරයෙන් ඔබට පැහැදිලි කරා දුවේ පුතේ මානව සම්බන්ධතා කියලා කියන අපේ ජීවත් වීමේදී අත්‍යවශ්‍ය වැදගත් සාධකයක්. ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාරිකයින් සේවකයන් සම්බන්ධයෙන් ඉතා හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන යා යුතුයි තමන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යන්න. මෙන්න මේ විදිහට ව්‍යාපාර විසින් දායකත්වයේ සපයනවා සමාජ තිරසර සංවර්ධනය ස්ථාපනය කරන්න. අපි බලමු මීළඟට ව්‍යාපාරයක් විසින් සමාජ තිරසර සංවර්ධනය ස්ථාපනය කරන්න යද්දී මොන වගේ ක්‍රියාමාර්ගද ඔවුන්ට ව්‍යාපාරයක් විදිහට කරන්න පුළුවන් කියලා. මානව විවිධත්වයට ගරු කරමින් කටයුතු කිරීම. පුද්ගලයා වශයෙන්, සමාජයේ වශයෙන්, ඔවුන් ආගම් වශයෙන්, භාෂාමය වශයෙන් හැම පැහැ විදිහට විවිධාකාරයේ විවිධත්වයෙන් මේ සමාජය තුළ පවතිනවා දුවේ පුතේ. එතකොට එන්නේ කියන කරුණු වලට අවධානය යොමු කරමින් තමයි ව්‍යාපාර කටයුතු කරන්න ඕනේ. මානව අයිතිවාසිකම් සුරැකීමට දායක වීම. මූලික මානව අයිතිවාසිකම් වලට ගරු කරමින් ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාර කටයුතු සිද්ධ කළ යුතුයි. සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කිරීම හා සමාවස්ථා සැපයීම. මීට පෙර කිහිප අවස්ථාවකදීම අපි මේ කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය ආදී අත්‍යවශ්‍ය පහසුකම් සඳහා දායක වීම. තමන්ගේ එදිනෙදා ව්‍යාපාර කටයුතු වලින් පොඩ්ඩක් බැහැරට ගිහිල්ලා මෙන්න මේ කියන කාරණා පොදු කාරණා වෙනුවෙන් ව්‍යාපාරිකයෝ විසින් ව්‍යාපාරිකයන්ගේ දායකත්වය ලබා දෙන්න පුළුවන්. සමාජ සංරක්ෂණ කටයුතු වලට දායක වීම. ඒ වගේම සංස්කෘතික විවිධත්වය ගරු කිරීම හා සුරැකීමට දායක වීම. මින් පෙරත් අපි සාකච්ඡා කරා. නීතිය හා සාමය සුරැකීමට දායක වීම. අපි සියලු දෙනාම ව්‍යාපාරිකයෝ, සාමාන්‍ය පුද්ගලයෝ, සාමාන්‍ය සිවිල් වැසියෝ අපි සියල්ලම රටේ නීතියකට යටයි. අපි සියලු දෙනා මොන ආකාරයට ජීවත් වුණත්, මොන ආකාරයට ව්‍යාපාර කටයුතු කරත් අපි මේ සියලු දෙනාම නීතියට යටයි දුවේ පුතේ. අපි යහපත් ක්‍රියාකාරකම් කරමින් නීතිය උල්ලංඝනය නොකරමින් අපි ජීවත් විය යුතුයි. සාමාන්‍ය පුරවැසියෝ විදිහටත් ව්‍යාපාරිකයෝ විදිහටත් ඔවුන් ව්‍යාපාර කටයුතු කරන්න ඕනේ මේ නීතියට පටහැනි නොවන විදිහට, නීතිය උල්ලංඝනය නොවන විදිහට ව්‍යාපාර කටයුතු කරන්න ඕනේ. එතකොට දුවේ පුතේ ඔබට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ කියන ක්‍රියාකාරකම් තමයි ව්‍යාපාරිකයෙකුට කරන්න පුළුවන් නැත්නම් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග සමාජයක සමාජ තිරසර සංවර්ධන කියන සංකල්පය ස්ථාපනය කරන්න.
අපි මීළඟට කතා කරනවා මීළඟ වැදගත් සංකල්පය සම්බන්ධයෙන්. පරිසර තිරසර ආරක්ෂණය. Environment Sustainable Protection. පරිසරය මම මින් පෙරත් සාකච්ඡා කරා දුවේ පුතේ මනුෂ්‍යයන් විතරක් නෙමෙයි මේ පරිසරය තුළ ජීවත් වෙන්නේ. ගස්වැල්, සතා සීපව අපි මේ සියලු දෙනාම එක පද්ධතියක් මේ සමාජය තුළ ජීවත් වෙන. එතකොට මූලික මිනිස් අවශ්‍යතාව වන වාතය, ජලය, ආහාර හා නිවාස යනාදිය ගුණාත්මක භාවයෙන් පැවතීම හා ඒවා ආරක්ෂා කරගනිමින් පවත්වාගෙන යාම මගින් මූලික මිනිස් අවශ්‍යතා සපුරාලීම පරිසර තිරසර ආරක්ෂණයෙන් අපි අපේක්ෂා කරනවා. මේ වාතය, ජලය මේ සියල්ලම අපිට පරිසරයෙන් ලැබෙන දායාද. ඒවා ගුණාත්මක භාවයෙන් යුක්තව භාවිතා කිරීම නැත්නම් පරිභෝජනය කිරීමට අපි සියලු දෙනාටම තියෙන අයිතියක්. යම්කිසි පුද්ගලයෙක් Tamanගේ ක්‍රියාකාරකමක් නිසා යම්කිසි කටයුත්තක් නිසා ඒවා අපිරිසිදු වෙනවා නම්, දූෂණය වෙනවා නම් අපි ඔවුන්ගේ අයිතිය උල්ලංඝනය කරනවා. ඔවුන්ට පිරිසිදු වාතය ලබා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය කරනවා. පරිසර තිරසර ආරක්ෂණයේදී අපි සාකච්ඡා කරන මේ කටයුතු සම්බන්ධයෙන්. පරිසර තිරසර ආරක්ෂණයේදී ස්වභාවික පරිසරයේ නොනසා ඵලදායී වෙනස්කම් කිරීම කරනුවේ කෙසේද යන්න පිළිබඳව සැලකිලිමත් වී අනාගත පරපුර වෙනුවෙන් ගෝලීය පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන මානව ක්‍රියාකාරකම් අපේක්ෂා කෙරේ. අපි පරිසරය සමග ගනුදෙනු කරද්දී පරිසරයේ ආරක්ෂා වන විදිහට තමයි නිරන්තරයෙන් අපි කටයුතු කරන්න ඕනේ. ව්‍යාපාරික විදිහටත් ඔවුන් අමුද්‍රව්‍ය ලබා ගන්නකොට ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේදී අපද්‍රව්‍ය මුදා හරිද්දිත් පරිසර සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. නිසි පරිදි අපද්‍රව්‍ය කළමනාකරණය කරලා අමුද්‍රව්‍ය සම්බන්ධිනුත් එහෙමයි. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ. පරිභෝජනය කරන පාරිභෝගිකයොත් ඒ සම්බන්ධයෙන් නිරන්තර අවධානය යොමු කළ යුතුයි. පාරිසරික තිරසර බව සඳහා ව්‍යාපාරවල දායකත්වයේ කොහොමද කියලා අපි ඊළඟට සාකච්ඡා කරනවා. අර පිරිමැස්මෙන් යුතුව සම්පත් පරිභෝජනය කිරීම. තමන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් පමණක් අපි පරිභෝජනය කළ යුතුයි. තමන්ට අවශ්‍ය වෙන්නේ කුඩා ප්‍රමාණයක් නෙවෙයි, ඒ ප්‍රමාණය පමණක් ඇති. අපිට අපගේ අවශ්‍යතාවය හේ උමනාව සපුර ගන්න. අමුද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණය. මින් පෙරත් අපි සාකච්ඡා කරා ව්‍යාපාර විසින් තමගේ නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේදී අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ඉතා හොඳ කළමනාකරණ පද්ධතියක් ඔවුන්ට තිබිය යුතුයි. තමන්ගේ යම්කිසි දෙයක් පරිසරයට මුදා හරිනවා නම් ඒක නැවත ප්‍රතිචක්‍රීකරණය කරලා අපද්‍රව්‍ය පරිසරයට මුදා හරින්නත් පුළුවන්. සමහර ව්‍යාපාර ආයතන යම්කිසි පිරිවැයක් දැරුවත් එවැනි ක්‍රියාකාරකම් වලත් නිරත වෙනවා. අවදානම් කළමනාකරණය. ඒ වගේම ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් සුරැකීම. ඊළඟට අපි සාකච්ඡා කරමු පාරිසරික තිරසර බව තහවුරු කිරීමට ව්‍යාපාරයක් ක්‍රියා කළ යුත්තේ කොහොමද කියලා. පරිසර හිතකාමී දෑ මිලට ගැනීම. වර්තමානයේදී අපි ඉතාමත් බහුලව කතා කරන සංකල්පයක් තමයි මෙතනින් අර්ථ දක්වන්න නැත්නම් ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. හරිත සංකල්පය එහෙමත් නැත්නම් ග්‍රීන් කන්සෙප්ට් එක ඔබ නිරන්තරයෙන් අහලා ඇති. දැන් වර්තමානයේ ව්‍යාපාරිකයෝ නිරන්තරයෙන් ඒ අවධානය යොමු කරනවා. ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියේදී, නිෂ්පාදනයේ විකිණීමේදී, නිෂ්පාදනයේ ඇසුරුම් කිරීමේදී මේ සියල්ලෙදී මේ හරිත සංකල්පයේ ග්‍රීන් කන්සෙප්ට් එකට ඔවුන් වැඩි අවධානයක් ලබා දෙනවා. ඔවුන් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදීත් පරිසරයට හානියක් නොවන විදිහට නිෂ්පාදන ක්‍රියාවලියේදීත් මේ පරිසරයට හානියක් නොවන විදිහට කටයුතු කරනවා. නිෂ්පාදන ක්‍රියාවලියේදී අමුද්‍රව්‍ය, බලශක්තිය, ජලය වැනි සම්පත් සුරැකෙන පරිදි කටයුතු කිරීම. අපද්‍රව්‍ය කළමනාකරණයේදී එහෙමත් නැත්නම් වේස්ට් මැනේජ්මන්ට් එකේදී අපි 3R, 4R නැත්නම් 5R සංකල්ප භාවිතය අපි වැඩියෙන් කතා කරනවා. අපිට ඉදිරියේදී දැනගන්න පුළුවන් මොනවද මේ 3R නැත්නම් 4R සංකල්පය කියලා කියන්නේ මොකක්ද කියලා. පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම භාවිතය. අන්තරාකාරී ද්‍රව්‍ය සුරක්ෂිතව භාවිත කිරීම. කාලීනව ඔබට ඕනතරම් උදාහරණ ලබා හොයාගන්න පුළුවන් දුවේ පුතේ මෙන්න මේ කියන කාරණාව සම්බන්ධයෙන්. ව්‍යාපාරිකයෝ අනාරක්ෂිත තමන්ගේ අන්තරාකාරී ද්‍රව්‍ය ගබඩා කිරීම තුළින් සමාජයට බලපෑමක්, සමාජයට අගතියක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණු අවස්ථා ඔබත් මමත් අහලා තියෙනවා, දැකලා තියෙනවා. ව්‍යාපාරයක් විසින් ඉතාමත් වගකීමෙන් කටයුතු කරන්න ඕනේ පරිසර තිරසර බව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්.
වාතය, ජලය, පස දූෂණය අඩු කිරීම. ජෛව විවිධත්වය සුරැකීමට කටයුතු කිරීම. පාරිසරික නීති රීතිවලට අනුගතව කටයුතු කිරීම. රජයක් විසින් රටක ඉන්න ව්‍යාපාරිකයන්ට විවිධාකාරයේ අනපනත් නීති රීතීන් පනවනවා. පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධන ද්වේපොතේ ඊට අදාළව කටයුතු කරන වගකීමක් සහිත ආයතන විසින් විවිධාකාරයේ නීති රීති හඳුන්වලා දීලා තියෙනවා පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්. ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කටයුතු කරද්දී ඒ පරිසරය සම්බන්ධයෙන් තියෙන නීති රීති වලට අනුගත වෙලා තමයි කටයුතු කරන්න ඕනේ. පරිසර සංරක්ෂණය පරිසර හිතකාමී කටයුතු වලදී රජය හා රාජ්‍ය නොවන ආයතන සමග කටයුතු කිරීම. අපි ලාභ පරමාර්ථයෙන් සමහර ලාභ නොවන පරමාර්ථනුත් කටයුතු කරනවා වෙන්න පුළුවන් ව්‍යාපාර. නමුත් තමන්ගේ එදිනෙදා ව්‍යාපාර කටයුතු වලින් පොඩ්ඩක් බැහැරට ගිහිල්ලා රජය හෝ රාජ්‍ය නොවන ආයතන සමග එකතු වෙලා මේ පරිසර තිරසර ආරක්ෂණය සම්බන්ධයෙන් ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන්. සූර්ය ශක්තිය වැනි පරිසර හිතකාමී බලශක්ති භාවිතය. වර්තමානයේ ඉතාමත් අපි බහුල ලෙස සාකච්ඡා කරනවා මේ සූර්ය බල ශක්තිය සම්බන්ධයෙන්. රජයේ විසිනුත් හුඟක් ප්‍රවර්ධනය කරන මේ සංකල්පය සෝලර් සිස්ටම් එකක් ගෙදරට ඒ වගේම ව්‍යාපාර කටයුතු වලට ව්‍යාපාර කටයුතුයේ විදුලි බල සම්බන්ධයෙන් අපිට භාවිත කරන්නත් පුළුවන්. ඔබගේ වැඩිදුර දැනුමට මම තවත් කරුණක් එකතු කරන්න කැමතියි. අපි සාකච්ඡා කරේ පරිසර තිරසර ආරක්ෂණය සම්බන්ධයෙන්. මිහිකත සමුළුව කියලා කියන්නේ මේ පරිසරය සම්බන්ධයෙන් කතා කරද්දී ඉතාමත් වැදගත් සමුළුවක්. 1992 බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නුවරදී තමයි නගරෙත් තමයි මේ සමුළුව පැවැත්වුනේ. පරිසරය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් තීරණ බොහෝමයක් ගත්තා මේ මිහිකත සමුළුවේදී. පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ හෙවත් මිහිකත සමුළුව 1992 දී බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නගරයේ පැවැත් වූ අතර ඊට රටවල් 178ක රාජ්‍ය නියෝජිතයෝ සහභාගී වෙලා තිබ්බා. මෙම සමුළුවේදී ලෝක පරිසර ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර ඒ ලෝක ප්‍රජාව පරිසරය පිළිබඳ අවධානය යොමු කිරීමට සිදු ප්‍රබල අවස්ථාවක් විදිහට සලකන්න පුළුවන්. එසේම මිහිකත සමුළුවේදී සාකච්ඡා කරපු කරුණු අතර මෙන්න මේ කියන කාරණා ඉතාමත් වැදගත් වෙනවා දුවේ පුතේ. වර්ධනය වෙමින් පවතින ලෝක ජල හිඟය, රථවාහන වලින් සිදුවන වාත දූෂණය අවම කිරීම, ගෝලීය දේශගුණය වෙනස් කිරීමට බලපාන්නා වූ පොසිල ඉන්ධන වෙනුවට යොදාගත හැකි විකල්ප බලශක්ති ප්‍රභව, ඒතර සූර්ය ශක්තියත් එක් උදාහරණයක් විදිහට අපිට දක්වන්න පුළුවන් විකල්ප බලශක්ති ප්‍රභවයක් විදිහට. නිෂ්පාදන රටාවන් ක්‍රමවත්ව නිරීක්ෂණය මගින් පරිසරයට මුදා හැරෙන විෂ අපද්‍රව්‍ය හා පෙට්‍රෝලියම් නිෂ්පාදන අඩංගු ඊයම් පිළිබඳ ගැටලුව මෙන්න මේ කියන කාරණා මිහිකත සමුළුවේදී අවධානය යොමු කරා. ඒ විතරක් නෙමෙයි මිහිකත සමුළුවේදී දේශගුණික වෙනස් වීම සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුමක් වන කියෝටෝ ගිවිසුම එහෙම නැත්නම් කියෝටෝ ප්‍රොටෝකෝල් එක අපිට දක්වන්න පුළුවන්. එම කියෝටෝ ප්‍රඥප්තියට ඇතුළත් සම්මුතීන් කිහිපයක් මම මෙතන ඇතුළත් කරා. කිසියම් භූමියක පරිසරය දූෂණය කරන කිසිදු කටයුත්තක් නොකිරීම. රටක සංස්කෘතිය විනාශ කරන කිසිදු කටයුත්තක් නොකිරීම. ද්‍රව්‍ය විවිධත්වය විනාශ කරන කිසිදු ප්‍රඥප්තියකට අත්සන් නොකිරීම. ස්වාභාවික පරිසර කලාප විනාශ වන ආකාරයට සිදු කරනු ලබන මුදල් උපයන කටයුතු අවම කිරීම. අපි බලමු දුවේ පුතේ දැන් මෙතෙන්ද අපි කියෝටෝ ප්‍රොටෝකෝල් එක ගැන කතා කරා. ඔබට ගැටලුවක් ඇති මොකද්ද මේ කියෝටෝ ප්‍රොටෝකෝල් එක කියලා කියන්නේ කියලා. කියෝටෝ සම්මුතිය නැත්නම් කියෝටෝ ප්‍රොටෝකෝල් එක කියලා කියන්නේ 1997 දෙසැම්බර් 11 වෙනි දින සම්මත වෙච්ච සම්මුතියක්. යම්කිසි සංකීර්ණ අනුමත ක්‍රියාවලියක් හින්දා ඒක බලාත්මක වුණේ 2005 පෙබරවාරි මාස 16 වෙනිදා. දැනට කියෝටෝ සම්මුතිය සඳහා රටවල් 192ක් ඇතුළත්. මේ ඔබට මම ලබා දෙන අමතර දැනුම. මේට වඩා බොහොමයක් දැනුම ඔබට ළඟා කරගන්න පුළුවන් පොත්පත් කියවීම තුළින් අන්තර්ජාලය පරිශීලනය කිරීම තුළින් ඔබේ දැනුම මේ සම්බන්ධයෙන් යාවත් කන්න කරගන්න පුළුවන්. මීළඟට අපි කතා කරනවා අවසාන පිළයක. තිරසර සංවර්ධනය. ආර්ථික තිරසර සංවර්ධනය. ඉතාමත් වැදගත් සංකල්පයක්. Economic Sustainable Development.
සාම්ප්‍රදායික ආර්ථික වර්ධනය කියලා කියන්නේ දුවේ පුතේ දලදේශීය නිෂ්පාදනයේ තියෙන වර්ධනය විදිහට අපිට සරලව හඳුන්වන්න පුළුවන්. තිරසර ආර්ථික වර්ධනයේදී සම්පත් පරිභෝජනය අඩු කර ජීවන තත්ත්වය උසස් කිරීම මගින් මානව සුභසාධනය ඉහළ නැංවීම අපේක්ෂා කරනවා. ලෝකේ පුරා සිටින ජනතාවගේ දුප්පත්කම නැති කිරීම, උසස් ජීවන තත්ත්වයක් තහවුරු කිරීම මගින් වර්තමාන හා අනාගත පරම්පරාවේ සෞභාග්‍ය ආරක්ෂාව සැලසීම හා ආර්ථික ක්‍රියාකාරකම් වල යෙදී ධනය උපයමින් හොඳ ජීවන තත්ත්වයක් ලැබීමට ජනතාව බලවන්ත කිරීම තමයි මෙහිදී වැදගත් විදිහට අපි සාකච්ඡා කරන්නේ. සරලව සාරාංශයක් විදිහට ආර්ථික තිරසර සංවර්ධනය අත්පත් කර ගැනීම මේ විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අනිසි ලෙස සිදු කරන සම්පත් පරිභෝජනය අඩු කිරීම, සම්පත් අනාගත පරම්පරාවේ ප්‍රයෝජනය සඳහා ඉතිරි කිරීම, සම්පත් නිර්මාණය කිරීම හා සංරක්ෂණය මෙන්න මේ කියන කාරණා තුන හරහා ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම, මානව සුභසාධනය ඉහළ නැංවීම ආර්ථික තිරසර සංවර්ධනය විදිහට අපිට සරලව තේරුම් ගන්න පුළුවන්. තිරසාර ආර්ථික ආකෘතියක් සම්පත් සාධාරණ ලෙස බෙදා හැරීම සහ සම්පත් කාර්යක්ෂම වෙන් කිරීම යෝජනා කරනවා. දිගුකාලීන ප්‍රතිලාභ ලබා දෙන සහ ලාභදායීත්වය තහවුරු කරන කාර්යක්ෂම හා වගකිව යුතු ආකාරයෙන්ම සම්පත් භාවිතය ප්‍රවර්ධනය කිරීම තමයි ආර්ථික තිරසර සංවර්ධනයේදී අදහස් වෙන්නේ. ආර්ථික තිරසර සංවර්ධනය සඳහා ව්‍යාපාරවල දායකත්වය කොහොමද කියලා අපි දැන් සාකච්ඡා කරමු. ආර්ථික වර්ධනය හා ස්ථායීතාවය. ඔබ දන්නවා ආර්ථික වර්ධනය හා ස්ථායීතාව. කාර්යක්ෂමව සම්පත් භාවිත කරන්න ඕනේ. ඒ වගේම තරඟකාරීත්වය. ව්‍යාපාර ලෝක කටයුතු කරනකොට ව්‍යාපාරිකයන්ට තරඟකාරීත්වයක් අවශ්‍යයි. ගුණත්වයෙන් යුතු භාණ්ඩ හා සේවා පාරිභෝගිකයාට ලබා දීමට තරඟකාරීත්වයක් අවශ්‍යයි. නමුත් සාධාරණ ලෙස තරඟ කළ යුතුයි ව්‍යාපාරයේ ලෝකේ ඉන්න ව්‍යාපාරිකයෝ. අසාධාරණ තරඟකාරීත්වය තුලින් සමාජයේ අනිකුත් ව්‍යාපාරිකයන්ට වගේම සමාජයේ පාරිභෝගිකයන්ටත් ගනුදෙනුකරුවන්ටත් අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුවන්. නිෂ්පාදනය හා පාරිභෝජනය, සේවා නියුක්තිය ව්‍යාපාරිකයෝ තමයි රැකියා නිර්මාණය කරන්නේ. ව්‍යවසායකයෝ ව්‍යාපාරිකයෝ රැකියා නිර්මාණය කරනවා. රැකියා උත්පාදනය කරනවා. සමාජය තුළ තියෙන රැකියා ප්‍රශ්න වලට විරකියාව සම්බන්ධයෙන් ඔවුන් විසඳුම් සපයනවා. ඒ වගේම අන්තර්ජාතික වෙළඳාම, ආනයන, අපනයන මේ සියලු දේවල් අපි මේ යටතේ සාකච්ඡා කරනවා. අපි ඊළඟට සාකච්ඡා කරමු දුවේ පුතේ ආර්ථික තිරසර බව තහවුරු කිරීම සඳහා ව්‍යාපාරයකට මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න පුළුවන් කියලා. රැකියා නිර්මාණය මින් පෙරත් මම සාකච්ඡා කරා ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ රැකියා නිර්මාණය කරනවා. සමාජයේ ඉන්න පුද්ගලයන්ගේ ජීවන මට්ටම උසස් කරන්න, ජීවන තත්ත්වයේ ගුණාත්මකභාවය ඉහළ නංවන්න රැකියාව ලබා දීම තුළින් අපිට පුළුවන්. ඔවුන්ගේ රැකියාව ලබා දීම තුළින් ඔවුන්ගේ ආදායම් මට්ටම ඉහළ ගිහිල්ලා ජීවන තත්ත්වයේ ගුණාත්මකභාවය අපිට ඉහළ නංවන්න පුළුවන්. කුසලතා බල ගැන්වීම, සම්පත් කාර්යක්ෂමව භාවිතය, අවදානම් කළමනාකරණය, ආර්ථික වර්ධනය බල ගැන්වීම, පාර්ශ්වකරුවන්ගේ ප්‍රතිලාභ වර්ධනය අවසානයේදී දේශීය ආර්ථිකයේ වර්ධනය සඳහා ආයෝජනයන් තුළින් ව්‍යාපාරිකයන්ට පුළුවන් ආර්ථික තිරසර සංවර්ධනය ස්ථාපනය කිරීම සඳහා කටයුතු කරන්න. මේ තියෙන දුවේ පුතේ අපි මෙච්චර වෙලා සාකච්ඡා කරපු පරිසරය, සමාජය සහ ආර්ථිකය කියන අංශ තුන කොහොමද තිරසර සංවර්ධනය කියන එකට සම්බන්ධ වෙන්නේ කියලා. ඔබට පැහැදිලි මේ සියල්ලම එකට එකතු වෙලා තමයි තිරසර බව කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. මේ සියලු කරුණු තුලින් මේ තිරසර බව සංකල්පය, තිරසර සංවර්ධනය කියන සංකල්පය ශක්තිමත් වෙනවා. අපි මුලින් සාකච්ඡා කරා දුවේ පුතේ මම පැහැදිලි කරනකොට අපද්‍රව්‍ය කළමනාකරණයේදී අපි 3R 4R ඒ වගේම 5R කියන සංකල්ප භාවිත කරනවා කියලා. අපි ඔබට මෙතෙන්ද පැහැදිලි කරනවා මේ තිරසර සංවර්ධනය සඳහා වූ ව්‍යාපාර නූතන භාවිත සම්බන්ධයෙන් තිරසර සංවර්ධනය සඳහා වෙච්ච 4R සංකල්පය මොකක්ද කියලා අපි සාකච්ඡා කරන්නයි හදන්නේ. නූතන සමාජයේ නිෂ්පාදන හා පාරිභෝජන ක්‍රියාකාරකම් නිසා
දිනකට දැරිය නොහැකි ප්‍රමාණයකින් අපද්‍රව්‍ය එකතු වීම ගෝලීය ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ව්‍යාපාරිකයන් විසින් ව්‍යාපාර කටයුතු නැත්නම් තමන්ගේ නිෂ්පාදන කටයුතු කරගෙන යාමේදී අපි මුලින්ම සාකච්ඡා කරා දුවේ පුතේ අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කළ යුතුයි කියලා. මේ අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කරලා බැහැර නොකිරීම නිසා විවිධාකාරයේ ගෝලීය ගැටලු ඇති වෙනවා. උෂ්ණත්වය ඉහළ යන්න පුළුවන්. වෙනත් කරුණු කාරණා අපද්‍රව්‍ය දේවල් නිසා සමාජයට අගතියක් ඇති වෙන්න පුළුවන්. මේ නිසා අපි නිෂ්පාදනයේදී ඒ වගේම පාරිභෝජනයේදී අපද්‍රව්‍ය කළමනාකරණයේදී 4R සංකල්පයේ භාවිතය තුළින් තිරසන සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ ගන්නවා මෙන්න මේ කියන අවස්ථාවන් වලදී. මේ තියෙන්නේ අපි සාකච්ඡා කරන 4R සංකල්පය. මේ වචන හතරම පටන් ගන්න R අකුරෙන් නිසා අපි 4R සංකල්පයේ විදිහට හඳුන්වනවා. රීසයිකල් ප්‍රතිචක්‍රීයකරණය කිරීම. reuse නැවත නැවත භාවිත කිරීම. reduce භාවිතය අඩු කිරීම. අවසානයේදී replace නැවත ස්ථාපිත කිරීම. අපි බලමු එකින් එක මෙන්න මේ කියන සංකල්ප හතරෙන් මොනවද සාකච්ඡා කරන්න කියලා. මුලින්ම recycle ප්‍රතිචක්‍රීයකරණය කිරීම. අපද්‍රව්‍ය වෙන්කොට වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍යයක් බවට පත් කිරීම මෙහිදී සිද්ධ වෙනවා. අපද්‍රව්‍ය රීසයිකල් කරලා නැත්නම් ප්‍රතිචක්‍රීයකරණය කරලා අපි තවත් භාණ්ඩයක් නිර්මාණය කරනවා. ඔබ දැකලා ඇති සමහර භාණ්ඩවල මෙන්න මේ කියන සලකුණ ඔබ දැකලා ඇති. ප්‍රතිචක්‍රීයකරණයේ සලකුණ. සමහර තැන්වලදී අංකයක් සහිත මේ සලකුණ තියෙනවා. ඒ අංකකින් කියන්නේ දුවේ පුතේ සමහර ප්ලාස්ටික් ඇසුරුම් වලදී මොන වගේ ප්ලාස්ටික්ද භාවිත කරලා තියෙන මේ ඇසුරුම නිර්මාණය කරන්න කියන එක තමයි මේ අංකෙන් පැහැදිලි කරන්නේ. අපි මේ ප්‍රතිචක්‍රීයකරණය යටතේම තවත් අණු කොටස් දෙකක් සාකච්ඡා කරමු. අධිචක්‍රීයකරණය අප්සයිකල් ඊළඟට අවචක්‍රීයකරණය ලෝ සයිකල්. අපි මුලින්ම බලමු අධිචක්‍රීයකරණය කියලා කියන්නේ මොකක්ද කියලා. අඩු වටිනාකමක් ඇති අමුද්‍රව්‍ය ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදිත බවට පත් කරනවා. පිදුරු වලින් කඩදාසි නිෂ්පාදනය කිරීම. අපි ඉහළ වටිනාකමක් තියෙන භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා මේ අධිචක්‍රීයකරණය යටතේ. අවචක්‍රීයකරණයේදී ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදිත අඩු වටිනාකමක් ඇති අමුද්‍රව්‍ය බවට පත් කිරීම සිද්ධ වෙනවා. ජපානයේ භාවිතයෙන් ඉවත් කරන වාහන තලා යකඩ බවට පත් කරනවා. ඔබට දැන් මේ උදාහරණත් සමගම පැහැදිලි අධිචක්‍රීයකරණය කියලා කියන්නේ මොකද්ද? අවචක්‍රීයකරණය කියලා කියන්නේ මොකද්ද කියලා. අපි ඊළඟට සාකච්ඡා කරන අපේ ඊළඟ කරුණ නැවත නැවත භාවිත කිරීම. reuse. නිෂ්පාදන කාර්යයේදී හෝ පාරිභෝජන කාර්යයේදී නැවත නැවත භාවිත කළ හැකි දේ යොදා ගැනීම. උදාහරණයක් විදිහට කෑම ඔතන පොලිතීන් ෂීට්, ලන්ච් ෂීට්ස් වෙනුවට කෑම පෙට්ටි භාවිතය නැත්නම් ලන්ච් බොක්ස් භාවිතය හඳුන්වන්න පුළුවන්. මේ එක් උදාහරණයක් විතරයි දුවේ පුතේ. ඔබට උදාහරණ නැත්නම් ඔබගේ පෞද්ගලික අත්දැකීමුත් තියෙන්න පුළුවන්. සමහර ව්‍යාපාර ආයතන විසින් පොලිතීන් බෑග් වෙනුවට සමහර රෙදි බෑග් භාවිත කිරීම ප්‍රවර්ධනය කරන ඔබට ඇති අත්දැකීමක්. මේ reuse කියන සංකල්පය භාවිත පැමිණි අවස්ථාවක්. අපි ඊළඟ සංකල්පය සාකච්ඡා කරමු. භාවිතය අඩු කිරීම. reduce. පරිසරයට මුදාහරණ අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීම භාවිතය අඩු කිරීම යටතේ අපි කියනවා. නිෂ්පාදනය හෝ පාරිභෝජනය සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය වලින් ඉවතලන ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමෙන් මෙම කාර්ය පහසු වේ. එසේම පරිසරයට අහිතකර දේ භාවිතයෙන් ඉවත් කිරීම, භාවිතය ප්‍රතික්ෂේප කිරීම, භාවිත නොකර සිටීම මගින් තිරසන සංවර්ධනයට දායක වෙන්න පුළුවන්. උදාහරණ විදිහට දුවේ පුතේ භාණ්ඩයක ඇසුරුම සඳහා දි รา පත් නොවන පොලිතීන් භාවිත නොකර සිටීම උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම පානීය ජලය ප්ලාස්ටික් ඇසුරුම් වල නොදැමීම. ඔබටත් පෞද්ගලික අත්දැකීම් ඇති. ඔබත් ප්ලාස්ටික් වෙනුවට වීදුරු බෝතල් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඔබත් ඉන්නේ එහෙනම් මේ 4R සංකල්පේ. reduce කියන සංකල්පේ තමයි ඔබත් ඉන්නේ. අවසානයේදී අපි කතා කරනවා නැවත ස්ථාපනය කිරීම. replace. නිෂ්පාදන කටයුතු සඳහා භාවිත කරන ස්වාභාවික සම්පත් වලින් නැවත ස්ථාපනය කළ හැකි සම්පත් නැවත පරිසරය තුළ ස්ථාපිත කිරීම මෙයින් අදහස් වේ. උදාහරණ විදිහට වනයේ දැව අමුද්‍රව්‍ය ලෙස භාවිත කරන ආයතනයක්
වනවගා ව්‍යාපෘති ආරම්භීම. සමහර ව්‍යාපෘති ලී නැත්තම් දැව භාවිත කළ තමයි තමගේ නිෂ්පාදන ක්‍රියාවලිය නැත්තම් තමගේ නිෂ්පාදිත සිද්ධ කරන්නේ. නිර්මාණය කරන්නේ. එතකොට ඔවුන් භාවිතයට ගත් ද්‍රව අමුද්‍රව්‍ය වෙනුවෙන් ඔවුන් නැවතත් පැලයක් සිටවලා තමන්ගේ දායකත්වයේ සමාජ වගකීම ඉෂ්ට කරනවා. මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාර මත්ස්‍ය සංවර්ධනය කිරීම. මීට වඩා එහාගේ තව ගොඩාක් උදාහරණ ඔබට හොයාගන්න පුළුවන් ද්වීපතේ මෙන්න මේකේ සංකල්ප සාකච්ඡා කිරීමේදී. එහෙනම් ද්වීපතේ අපි මේ නූතන භාවිත සම්බන්ධයෙන් ෆෝආර් සංකල්පය සාකච්ඡා කරා. ඔබේ දැනුම නිරන්තරයෙන්ම යාවත්කාලනය කරන්න කියලායි මම ඔබෙන් ඉල්ලා සිටින්නේ. නිරන්තරයෙන්ම පොත්පත් කියවන්න, අන්තර්ජාලය පරිශීලනය කරන්න, ඔබේ දැනුම යාවත්කාලනය කරගන්න. ඔබේ දැනුමට වැඩිපුර තවත් යමක් එකතු කරන්නයි මම මේ සූදානම් වෙන්නේ. ඉතාමත් කාලෝචිත වැදගත් මාතෘකාවක් තිරසර සංවර්ධන අරමුණු. තිරසර සංවර්ධන අභිමතාර්ථ. එහෙමත් නැත්නම් Sustainable Development Goals. Sustainable Development Goals 17ක් හඳුන්වා දීලා තියෙනවා ද්වීපතේ. මීට පෙර මේ තිරසර සංවර්ධන අභිමතාර්ථ වලට පෙර ඔබ අහලා ඇති සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ. අපිට තිබුණ සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ 8ක්. ඒ 8 ළඟා කරගත්තා සමහර රටවල් සම්පූර්ණයෙන්ම සමහර රටවල් ළඟා කරගත්තේ නැහැ. ඒකේ තිබුණ සමහර අඩුපාඩු නිසා ඊට එහාට ගිහිල්ලා පුළුල් විදිහට අපි තිරසාර සංවර්ධන අරමුණු 17ක් වර්තමානයේදී සාකච්ඡා කරනවා. මේ තියෙන්නේ ඒ තිරසර සංවර්ධන අභිමතාර්ථ කෙටියෙන්. දුප්පත්කම සම්බන්ධයෙන්, අධ්‍යාපනය සම්බන්ධයෙන්, අසාධාරණත්වයේ සම්බන්ධයෙන් මේ සියල්ල සම්බන්ධයෙන් සාකච්ඡා කරන කරුණු 17ක් මේ තිරසර සංවර්ධන අරමුණු යටතේ අපි සාකච්ඡා කරනවා. තිරසර සංවර්ධන අභිමතාර්ථ නැතහොත් තිරසාර සංවර්ධන අරමුණු යනු සැමට වඩා හොඳ තිරසාර අනාගතයක් අත්පත් කරගැනීමේ සැලැස්මයි. දුප්පත්කම, අසමානතාව, දේශගුණික විපර්යාස, පාරිසරික හායනය, සාමය සහ යුක්තිය ඇතුළු අප මුහුණ දෙන ගෝලීය අභියෝගවලට තිරසාර සංවර්ධන අභිමතාර්ථ විසඳුම් සපයනවා. මෙම අරමුණු සියල්ලම එකිනෙකට සම්බන්ධ වී ඇති අතර කිසිවෙකු අත නොහැර සියලු දෙනා එකතුව ජය ගැනීමට නම් වසර 2030 වන විට අප විසින් මෙම ඉලක්ක සියල්ලම සාක්ෂාත් කර ගැනීම අනිවාර්ය වූවක්. වසර 2030 වන විට දුවේ පුතේ අපි මේ තිරසාර සංවර්ධන අභිමතාර්ථ ළඟා කර යුත්තේ. මමත් ඔබත් අපේ ව්‍යාපාරිකොත් මේ සමාජයේ වෙසෙන සියලු දෙනා එකතු වෙලා මේ අරමුණු ළඟා කර ගැනීමට ක්‍රියා කළ යුතුයි. මේ තියෙන්නේ තිරසාර සංවර්ධන අභිමතාර්ථ ටිකක් පැහැදිලි කරලා. දිළිඳුකම තුරන් කිරීම සම්බන්ධයෙන්, ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන්, ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ජීවිත සුරක්ෂිත කිරීම, පරිපූර්ණ සහ සාධාරණ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ළඟා කර ගැනීම, සියලු දෙනාටම ජලය සහ සනීප ආරක්ෂා ලැබීමේ අයිතිය, දැරිය හැකි විශ්වාසනීයත්වය, තිරසර හා නූතන බලශක්තිය, සියලු දෙනාටම ලැබීම සුරක්ෂිත කිරීම, තිරසාර පූර්ණ ආර්ථික වර්ධනය සුරක්ෂිත කිරීම, ඒ වගේම නම්‍යශීලී යටිතල පහසුකම් සංවර්ධනය, රටවල් අතර අසමානතාව අවම කිරීම, නගර හා මානව සම්පත පදිංචි කිරීම, පරිපූර්ණ තිරසාර නම්‍යශීලී හා ආරක්ෂිත කිරීම, අවසාන කරුණු විදිහට තිරසාර පාරිභෝජන හා නිෂ්පාදන රටා සුරක්ෂිත කිරීම, කාලගුණ විෂමතාවලට එරෙහිව කටයුතු කිරීම, සාගර මූලාශ්‍ර හා සම්පත් තිරසාර සංවර්ධන උදෙසා සංරක්ෂණය කරමින් තිරසාරව භාවිත කිරීම, භෞමික පරිසර පද්ධති ආරක්ෂා කිරීම, තිරසාර සංවර්ධනය උදෙසා පරිපූර්ණ සාමකාමී සමාජ කණ්ඩායම් ප්‍රවර්ධනය, අවසානයේදී තිරසාර සංවර්ධනය ගෝලීය සහයෝගීත්වය ක්‍රියාත්මක කිරීම, ශක්තිමත් කිරීම හා නැවත නැවත ප්‍රාණවත් කිරීම අපිට තිරසාර සංවර්ධන අරමුණු විදිහට අපිට කෙටියෙන් මම මේ ඔබට පැහැදිලි කරේ. ඔබට තවත් කරුණු හොයාගන්න පුළුවන්. මම කැමතියි ඊළඟට ඔබට වීඩියෝ පටයක් නරඹන්න අවස්ථාව දෙන්න. මේ තිරසාර සංවර්ධන අභිමතාර්ථ වෙනුවෙන් සැකසුණු ඉතාමත් නිර්මාණශීලී ලස්සන ගීතයක් තියෙනවා බලන්න දෙන්න. ඒ වීඩියෝ පටයත් සමග එකතු වෙලා අපි මේ සාකච්ඡාව අවසන් කරන්න උත්සාහ කරමු. The United Nations is an organization with goals of peace and sustainable development around the world.
Their mission is huge, but we're breaking it down in 2 minutes. 17 sustainable development goals. Let's get to them, cause the more you know. Look, in some corners of the world today, people are living on $1 a day. Hey, that's not how it ought to be. So goal 1, eliminate poverty. And goal 2, root out hunger across the globe. There's 800 million people hungry if you want to know. Number 3 is health and well-being, and getting people the health care that they need in. Learning in school are the harder goal for. Education opens up minds and doors. Goal number 5 is empower girls and women so they can have the same rights that men are given. Number 6, people need water that's clean. Poor sanitation can spread disease. Carbon-free energy is goal number 7, and how to achieve it is a question that's pressing. But if we put our minds together and work hard, we can find a solution, I'm guessing. 17 sustainable development goals to improve life all around the globe. Protecting human health and the environment. Whatever bed we make, we gon' have to lie in it. 17 sustainable development goals to improve life all around the globe. Protecting human health and the environment. Whatever bed we make, we gon' have to lie in it. Now imagine that you work all day for no pay. Economic growth and decent work is goal 8. Goal number 9 is to foster innovation in infrastructure and industrialization. Goal number 10, inequality reduction. 11 is sustainable city construction. 12, well, that's sustainable consumption. So what we use matches up with production. Goal 13 calls for urgent action to combat climate change, cause we know it's happening. 14, protect life under seas. 15, protect life on land. Goal 16 is for peace and justice. All over the planet, they're in high demand. And the final goal, number 17, is the critical factor, the heart of the machine. It's the strength in the way we achieve these goals of sustainable development around the globe. Yo, 17 sustainable development goals to improve life all around the globe. Protecting human health and the environment. Whatever bed we make, we gon' have to lie in it. 17 sustainable development goals to improve life all around the globe. Protecting human health and the environment. Whatever bed we make, we gon' have to lie in it. හොඳයි දුවේ පුතේ, ඔබ නැරඹුවා වීඩියෝ පටය. ඉතාමත් ආකර්ශනීය නිර්මාණාත්මක වීඩියෝ පටයක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් මේ තිරසාර සංවර්ධන අභිමතාර්ථ පැහැදිලි කිරීම වෙනුවෙන්ම නිර්මාණය කරපු ගීතයක් මේක. ඔබට එම ගීතය හරහා ඔවුන් එකින් එක අරමුණු පැහැදිලි කරා සමහර සංඛ්‍යාත්මක දත්තත් එක්කම. අපි නැවතත් පොඩ්ඩක් සාකච්ඡා කරන්න බලමු ඒ අරමුණු 17 කෙටියෙන් මේ වීඩියෝ පටයත් සමගම. පළවෙනි අරමුණ වෙනුවෙන් ඔවුන් දක්වන්නේ no poverty. දරිද්‍රතාවය නැති කිරීම. වසර 2030 වන විට දුප්පත්කම මේ ලෝකයෙන් තුරන් කරලා මේ සමාජය තුළ ජීවත් වෙන පුරවැසියන්ගේ ජීවන තත්ත්වයේ ගුණාත්මකභාවය ඉහළ නංවන්න තමයි ඔවුන් අරමුණු කරගෙන ඉන්නේ. මේ වෙනුවෙන් සැකසුණු තවත් කුඩා අභිමතාර්ථ පරමාර්ථ තියෙන්න පුළුවන් මේ ඇතුලේ. අපි ඊට වඩා ගොඩාක් දීර්ඝකාලීනව සාකච්ඡා කරන්නේ නැහැ මේ සම්බන්ධයෙන් මේ පාඩම තුළදී. මෙහිදී සියල්ලන්ටම තමන් ජීවත් වීම සඳහා ආහාර පාන ලැබිය යුතුයි කියන සංකල්පය යට ඉඳගෙන මේ අරමුණ ඔවුන් දෙවෙනි අරමුණ විදිහට නම් කරලා තියෙනවා. ඔබටත් මටත් අද වන විට මේ ජීවත් වෙනකොට කුසට එක් වේලක් වූ ආහාර ලැබෙනවද පුතේ? නමුත් මේ ලෝකයේ තියෙන සමහර රටවල් වල සමහර පුරවැසියෝ ඉන්නවා එක් වේලක්වත් ලබාගත නොහැකිව ඉතාමත් කුසගින්නේ තමන්ගේ ජීවිතය දරා ගැනීමට වෙහෙසෙන මිනිස්සු. ඔවුන් වෙනුවෙන් වසර 2030 වන විට මේ ලෝකයේ තියෙන ඉන්න සියලුම රටවල් එකතු වෙලා කුසගින්න තුරන් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. තුන්වෙනුව good health and well-being. සෞඛ්‍ය නිරෝගීකම පරම ලාභයයි. ඔබත් මගේ මොන දේ කරන්නත් අධ්‍යාපනය සම්බන්ධය වෙන්න පුළුවන්, ව්‍යාපාර කටයුතු කරන්න වෙන්න පුළුවන්, කොයි දේ කරන්නත් ද්වේ පුතේ අපි ඉතාමත් හොඳ සෞඛ්‍ය මට්ටමකින් ඉන්න ඕනේ. හොඳ වාතාශ්‍රයක් ලැබිලා, හොඳ ආහාර පාන ලැබිලා ඉතා හොඳ සෞඛ්‍ය මට්ටමක අපි ඉන්න ඕනේ. ශ්‍රී ලංකාව විදිහට නිදහස් සෞඛ්‍ය සේවාවක් අපිට තියෙනවා. ඔබට මට ලෙඩක් හැදුනහම කිසිම ගෙවීමක් නොවැතිව රජයේ රෝහලකට ගිහිල්ලා ඔබට බෙහෙත් හේත් ලබා ගන්න පුළුවන්. පෞද්ගලික රෝහල වුණත් අපිට සේවාව නොඅඩුව සපයනවා. නමුත් සමහර රටවල් වල ඔවුන්ට අවශ්‍ය අවම සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමටවත්
අවස්ථාව නැහැ. ප්‍රවේශයක් නැහැ. ඒ නිසා මේ සම්බන්ධිනුත් ලෝක නායකයෝ අවධානය යොමු කරලා තියෙනවා. සිව් වෙනුව quality education. උසස් ගුණාත්මකවමින් යුතු අධ්‍යාපනයක් මේ සියල්ලටම ලබා ගැනීම අරමුණයි. ලංකාවේ සාක්ෂරතාවයේ 90%ටත් වඩා ඉහළ මට්ටමක පවතිනවා. ඔබත් මමත් අපි භුක්ති විඳින නිදහස් අධ්‍යාපනය. අපිට ලැබුණු අධ්‍යාපනය අපි ඉතා හොඳින් ළඟා කරගන්නවා. ඒ වගේම දුවේ පුතේ පස්වෙනුව gender equality. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය අපි සාකච්ඡා කරනවා. පුරුෂයෙක් වුණත් ගැහැණියක් වුණත් රැකියාව කරද්දී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගැන සලකලා කටයුතු කරන්න ඕනේ. 6 වෙනුව clean water and sanitization. පිරිසිදු ජලය භාවිත කිරීමට ප්‍රවේශය අපි සලසා දිය යුතුයි මේ සමාජයේ ඉන්න මිනිස්සුන්ට. 7 වෙනුව affordable and clean energy. අපි කලිනුත් සාකච්ඡා කරා දුවේ පුතේ අපි පොසිල ඉන්ධන භාවිත කරලා අපේ බලශක්තිය අවශ්‍යතාවය ළඟා කරගන්න යාමේදී යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. අපි විකල්ප බලශක්ති ප්‍රභවයන් ගැන සාකච්ඡා කරා. මෙතනදිත් ඔවුන් අවධානය යොමු කරලා තිනවා ඒ සම්බන්ධයෙන්. 8 වෙනුව decent work and economic growth. ආර්ථික වර්ධනය හිතකර රැකියා පරිසරයක් සම්බන්ධයෙන් ඔවුන් අවධානය යොමු කරලා තියෙනවා. 9 වෙනුව industry, innovation and infrastructure. යටිතල පහසුකම් ඒ වගේම නවෝත්පාදන තුලින් ආර්ථිකය වර්ධනය කරන්න ඔවුන් සාකච්ඡා කරනවා. reduce inequalities. අසමානතාවයන් දුරල මේ සියලු දෙනාටම එක හා සමාන අවස්ථාවන් ලබා දීම ඔවුන් බලාපොරොත්තු වන මේ 10 වෙනි අරමුණ යටතේ. 11 වෙනුව sustainable cities and communities. සමාජයන් තුල ස්ථිරභාවයකින් යුක්තව කටයුතු කිරීම. 12 වෙනුව responsible consumption and production. මින් පෙරත් අපි සාකච්ඡා කරා ව්‍යාපාරිකයොත් අපි මේ පරිසරය සම්බන්ධයෙන් සමාජය සම්බන්ධයෙන් ආර්ථිකය සම්බන්ධයෙන් කටයුතු කරනකොට අර පිරිමැස්මෙන් පරිභෝජනය කිරීම වගේම අර පිරිමැස්මෙන් සම්පත් භාවිත කරන්න ඕනේ නිෂ්පාදනය සම්බන්ධයෙන්. 13 වෙනුව climate action. ඉතාමත් වැදගත් අරමුණක් මේ වර්තමාන සමාජයේදී. කාලීනව ඔබත් මමත් විවිධාකාරයේ ගැටලු වලට මුහුණ පානවා දුවේ පුතේ මේ දේශගුණික විපර්යාසයන් නිසා මානව ක්‍රියාකාරකම් නිසා මේ පරිසරයේ විවිධාකාරයේ අහිතකර බලපෑම් ඇති වෙලා තියෙනවා. ඒ තුලින් අපිට නැවතත් ලැබිලා තියෙනවා ඔවුන් පරිසරයේ තුලින්ම අපිට අහිතකර බලපෑම් අපිටත් ඇති වෙලා තියෙනවා. ගම් වතුර වෙන්න පුළුවන්, සුනාමි තත්ත්වයන් වෙන්න පුළුවන්, සුලිසුලන් වෙන්න පුළුවන්. මේ සියල්ලම මේ දේශගුණික විපර්යාසයන් නිසා ඇතිවෙච්ච කාරණා. 14 වෙනුව life below water. 15 වෙනුව life on land. මේ පෘථිවිය තුල මේ ග්‍රහලෝකයේ තුල අපගේ ජීවත් වීම සම්බන්ධව 16 peace, justice and strong institution. සමාජයේ නීති හා සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවසානයේදී සියල්ලෝ මේ ඉන්න ලෝකයේ ඉන්න සමාජයේ ලෝකවාසීන් එකතු වෙලා අපි කොහොමද අරමුණු ළඟා කරගන්නේ මේ සියල්ල සම්බන්ධයෙන් ඔවුන් හැම අංශයක් සම්බන්ධයෙන්ම හැම කාලීන ගැටලුවක් සම්බන්ධයෙන්ම ඔවුන්ගේ අවධානය යොමු කරලා තියෙනවා. ඔබට දැන් සරල අදහසක් දල අදහසක් ඇති තිරසාර සංවර්ධන අභිමතාර්ථ සම්බන්ධයෙන්. හොඳයි දුවේ පුතේ හෝරාවකට ආසන්න කාලයක් අපි සාකච්ඡා කරා 12 වෙනි ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනය නිපුණතාව 2 යටතේ අපි සාකච්ඡා කරා දුවේ පුතේ නිපුණතා මට්ටම 2 තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන්. තිරසාර සංවර්ධනය කියලා කියන්නේ මොකද්ද? තිරසාර සංවර්ධනයේ ගොඩනැගිලා තියෙන කුළුණු ආර්ථිකය, සමාජයේ පරිසරය මේවා තියෙන වැදගත්කම ඒ වගේම ව්‍යාපාරිකයෝ විදිහට මේ තිරසාර සංවර්ධන කියන සංකල්පය එක් අංශයන්ගෙන් කොහොමද ඔවුන්ගේ දායකත්වය ඒ වගේම මේ කියන සංකල්පයේ සමාජය තුළ ස්ථාපනය කිරීම සඳහා කොහොමද ඔවුන් ක්‍රියාමාර්ග ගත යුත්තේ කියන එක අපි සාකච්ඡා කරා. ඒ වගේම ව්‍යාපාර විසින් මේ තිරසාර සංවර්ධන සංකල්පය ස්ථාපනය කිරීමට යාමේදී නූතන භාවිතයන් සම්බන්ධයෙන් 4R සංකල්පය අපි සාකච්ඡා කරා. ඒ 4R සංකල්පය ඇතුලේ අපි රීසයිකල්, රීයුස්, රෙඩියුස්, රිප්ලේස් කියන සංකල්ප සාකච්ඡා කරා. ඔබට දැන් හොඳ අදහසක් තියෙනවා තිරසාර සංවර්ධනය කියලා කියන්නේ මොකක්ද? ඇයි අපි ඉගෙන ගන්න මේ සම්බන්ධයෙන් ඔබෙත් මගෙත් මේ සමාජයේ ඉන්න අනිකුත් පුද්ගලයන්ගෙත් ව්‍යාපාරිකයන්ගෙත් වගකීම කොහොමද මේ තිරසාර සංවර්ධන වෙනුවෙන්? තිරසාර සංවර්ධන අභිමතාර්ථ අපි සාකච්ඡා කරා.
අපි වසර 2030 දී මේවා ළඟා කරගත යුතුයි කියලා සාකච්ඡා කරා. ව්‍යාපාරිකයෝ විතරක් නෙමෙයි ඔබටත් මටත් ඉතා විශාල වගකීමක් තියෙනවා මේ තිරසාර සංවර්ධන අභිමතාර්ථ ළඟා කර ගැනීම සම්බන්ධයෙන්. එහෙනම් දුවේ පුතේ උසස් පෙළ විභාගයට පමණක් නොවේ ඔබගේ විභාග කටයුතු වලට පමණක් නොවේ ඔබේ ජීවිතයටත් මේ තුලින් දැනුම ලබා ගන්න ඇති කියලා මම අපේක්ෂා කරනවා. මම නිරන්තරයෙන් ඔබට කියන්නේ ඔබේ දැනුම යාවත් කාලින කරගන්න. පොත්පත් පරිශීලනය කරන්න. අන්තර්ජාලය පරිශීලනය කරන්න ඔබේ දැනුම නිරන්තරයෙන්ම යාවත් කාලින කරගන්න. එහෙනම් දුවේ පුතේ ඔබගේ සියලුම වැඩ කටයුතු වලට මම සුභාශිංසන එක් කරමින් සමුගන්නම් ඔබට ආයුබෝවන්.